කවුරුත් සාදු කියලා নমස්කාරය කියමු පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති හෝමාගම පිටිපන දකුණ ගල්ගාහේන සීවලි සදහම් සෙවණේ ගරු අනුශාසක ගොණදෙනියේ සීවලි මාහිම්පාණන් වහන්සේ
වර ප්‍රමුඛ අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උතුම් වප්පුර පසළොස්වක් පොහොය දවසේ සිවලී සදහම් අරණ කේන්ද්‍ර කරගෙන මේ ධර්මානුශාසනාවට සවන් යොමු කිරීමට බලාපොරොත්තු වන ඒ වගේම මේ ධර්මානුශාසනා පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන රුවිනි, ඩයනි, වරුණි, ගයනි, මෙලනි මේ දුවා දරුවන් ඒ වගේම මේ මෑණිවරුන් ඇතුළු කාරුණික වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, ඔබ හැමදෙනාම අද මේ උතුම් පුර පසළොස්වක් පොහොය දවසේ මේ ස්ථානයට පැමිණිලා මේ ධර්මානුශාසනා පින්කමේ දායකත්වයේ දරමින් මේ වටිනා පින්කම සිද්ධ කරගන්නට බලාපොරොත්තු වන්නේ අරමුණු කිහිපයක් මූලික කරගෙන. විශේෂයෙන්ම අභාවයට පත්වන්ට යෙදුන කරුණාපාල සිල්වා, ගර්ඩ් සිල්වා, ලක්ෂ්මන් ජයවර්ධන මහත්මයා, මාලා ජයවර්ධන මහත්මිය, ගාමිණී අබේසිරි ගුණවර්ධන මහත්මයා, රාණි පෙරේරා, ඩවින් සෝමසිරි හේවා ගජමන් මහත්මයා, බ්‍රිටිස් ඕවිට මහත්මයා ඇතුළු කොට ඇති මේ තමන් නමින් අභාවයට පත්වුණු සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නටත් ඒ වගේම සුජීවත්ව කටයුතු කරන මෑණිවරුන් ඇතුළු මේ හැම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙනයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරනු ලබන්නේ. පින්වතුනි, අද වක්පුර පසළොස්වක් පොහොය දවස කාරණා කිහිපයකින් වැදගත් තත්වයට පත් වෙනවා. පළවෙනි වැදගත් සිදුවීම තමයි අදින් ඇසලපුර පසළොස්වක් පොහොය දවසේ වස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා එවස් පමාරණය කිරීම සිද්ධ කරන්නේ අද මේ වප්පුර පසළොස්වක් පොහොය දවසේ. ඒ වගේම ඉල්පුර පසළොස්වක් පොහොය දවස දක්වා මේ මාසයක් තරම් කාල පරිච්ඡේදයේ තුල සෑම විහාරස්ථානයකම කඨින චීවර පූජා පින්කම සිද්ධ කෙරෙනවා. ඒ නිසා අද මේ වප්පුර පසළොස්වක් පොහොය දවස ශාසනික අතින් ගිහි පැවිදි දෙපාර්ශවයටම ඉතාමත්ම වැදගත් පුර පසළොස්වක් පොහොය දවසක්. ඔය විදිහට ශාසනික වශයෙන්, ජාතික වශයෙන් වැදගත් පුර පසළොස්වක් පොහොය දවසක් වෙච්ච අද ඔබ හැමදෙනාම මේ සදහම් සෙවන ආශ්‍රමයට පැමිණිලා සූදානම් වන්නේ එදා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සතරපද ගාථා ධර්මයකට අනුව ධර්මාවබෝධය තියුණු කරගන්නට, බලවත් කරගන්නට. ඉතින් මම අද මාතෘකාව හැටියට තබා ගත්තේ ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ එන 6 වෙනි ගාථා ධර්මය. උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. උදකංහි නයන්ති නෙත්තිකා. නෙත්තිකා කියලා කියන්නේ දියාලුවෝ. දියාලුවෝ කියලා කියන්නේ වතුර ගෙනියන අය. ජලය අරගෙන යන අය. ජලය අරගෙන යන අය උදකං නයන්ති. නයන්ති කියලා කියන්නේ අරගෙන යනවා. ජලය අරගෙන යන අය තමන්ට අවශ්‍ය තැනට ජලය ටික අරගෙන යනවා. උසුකාරා නමයන්ති තේජනං. උසුකාර කියලා කියන්නේ ඊතල හදන අය. එතකොට ඊතල හදන කෙනා තමන්ට අවශ්‍ය විදිහට යකඩය සකස් කරගන්නවා. දාරුං නමයන්ති තච්චකා. තච්චකා කියලා කියන්නේ ලී වඩුවා. ලී වලින් වැඩ කරන කෙනා. ලී වලින් වැඩ කරන කෙනා තමන්ට අවශ්‍ය විදිහට ලීය සකස් කරගන්නවා. එතකොට මේ ප්‍රායෝගික සමාජයේ අපට එදිනෙදා නෙත ගැටෙන උදාහරණ තුනක්, චරිත තුනක් කියන්නේ. දියගෙන යන කෙනා, දියගෙන යන අය තමයි ගොවියෝ. කුඹුරු වැඩ කරන අය. ඒතර කුඹුරු වැඩ කරන ගොවියෝ තමන්ට අවශ්‍ය විදිහට ක්ෂේත්‍රයට කුඹුරට වතුර ටික අරගෙන යනවා. අද බොහෝ වෙලාවට අපට ඊතල හදන අය දකින්නට නොලැබුණත් යකඩ වලින් වැඩ කරන මිනිස්සු ඕන තරම් අපට මුණ ගැහෙනවා. එතකොට නමුත් මේ ගාථාවේ ඊතල හදන කෙනා හැටියටයි චරිතය පෙන්වා දීලා තිබෙන්නේ. ඊතල හදන කෙනා තමන්ට අවශ්‍ය විදිහට යකඩය තුලින් තමන්ගේ නිර්මාණය සකස් කරගන්නවා. එතකොට ලී වලින් වැඩ කරන කෙනා තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ නිර්මාණය ලීයෙන් සකස් කරගන්නවා. එතකොට මේ උදාහරණ තුන උදාහරණ කරගෙන බුදුහාමුදුරු අපට දහම් පණිවිඩයක් අපේ ජීවිතයට ලබලා දෙනවා. අත්තානං දමයන්ති පණ්ඩිතා. පණ්ඩිතා කියලා කියන්නේ නුවණැත්තා. මෙතන අත්තානං කියන වචනය තුලින් අර්ථවත් කරලා තියෙන්නේ තමන්ගේ සිත. නුවණැති කෙනා තමන්ගේ සිත තමන්ට යහපත අභිවෘද්ධිය සෙත සාන්තිය පිණිස සකස් කරගන්න. එතකොට තමන්ගේ සිත තමන්ට අවශ්‍ය විදිහට හසුරුවා ගන්නවා, සකස් කරගන්නවා. එතකොට බුදුහාමුදුරු මේ අවසාන පදයෙන් පේලියෙන් අපට දීපු පණිවිඩය තමයි, දෙන අවවාදය තමයි, අපිත් සිතේ වහලෙක් වෙන්නේ නැතුව සිත කියන විදිහට වැඩ කරන්නේ නැතුව අපට අවශ්‍ය විදිහට අපේ සිත හසුරුවා ගන්න ඕන කියන පණිවිඩය. ඒකට තමයි අර ප්‍රායෝගික උදාහරණ තුන බුදුහාමුදුරු පෙන්වා වදාළේ. මේ ගාථාව දේශනා කරපු නිදාන කතාව ඊ타මත්ම අර්ථවත්, රසවත් සහ මේ ගාථාවේ අර්ථය
තවත් අපේ ජීවිතයට සමීප කරගන්න මේ කතාවත් වැදගත් වෙයි කියලා මා හිතනවා. සරියුත් මහරහතන් වහන්සේගේ හිතවත් දායක පවුලක පුංචි දරුවෙක්, මේ දරුවගේ වයස අවුරුදු 7යි. සංසාරික පුරුද්ද නිසා මේ රහතන් වහන්සේලාගේ ඇසුර නිසා මේ පුංචි දරුවට, 7 පැවිදි පුංචි දරුවට මහාන වෙන්න ආසාවක් ඇති වෙනවා. ඉතින් දෙමව්පියන්ගේ අවසරය ඇතුව සරියුත් හාමුදුරුවෝ මේ පුංචි දරුවා ශාසනයට ඇතුළත් කරගත්තා. ඉතින් දැන් පුංචි සාමණේර නම ශාසනික වත් පිළිවෙත් පිළිබඳව, ජීවිතයේ පිළිබඳව, මේවා පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම සරියුත් හාමුදුරුවෝ ළඟ අර තාත්තා අම්මා ගාව පුංචි දරුවෙක් දෙවටි හැම දෙයක් ගැනම අහන්නේ. ඒ වගේ මේ පුංචි සාමණේර නමත් සරියුත් හාමුදුරුවන් වහන්සේ ළඟම ඉඳගෙන දන්නේ නැති දේවල් අහගන්නවා, නොදන්න දේවල් සරියුත් හාමුදුරුවෝ කියලා දෙනවා. ඉතින් දැන් ටිකෙන් ටික සරියුත් හාමුදුරුවෝ මේ පුංචි සාමණේර නමට උගන්වනවා, තේරුම් කරලා දෙනවා, හුරු කරනවා. ඉතින් දවසක් සරියුත් හාමුදුරුවෝයි මේ පුංචි හාමුදුරුවෝයි දෙනම පිණ්ඩපාතේ වඩිනවා. ගම් නියම් ගම් සැරිසරමින් ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් ඒ පිණ්ඩපාතේ වඩිනකොට එක දේවල් දකින්නවා, පේනවා, හම්බ වෙනවා, මුණ ගැහෙනවා, එහෙමනේ. ඉතින් එක දවසක් මෙහෙම පිණ්ඩපාතේ වඩිනකොට ඇලක් උඩින් තමයි යන්න තියෙන්නේ. ඇල පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් පුංචි සාමණේර නම දකින්නවා මේ ඇලක්. සරියුත් හාමුදුරන්ගෙන් අහනවා, හාමුදුරුවනේ මේ මොකක්ද? ඊට පස්සේ කියනවා මේ ඇලක් පුංචි හාමුදුරුවනේ. මේක කොහාටද මේ යන්නේ? මේ කොහාටද මේ ඇල යන්නේ? කියනවා මේක මේ කුඹුරට මේ යන්නේ. මේ වතුර යන්නේ කුඹුරට. අහනවා මේ ඇලට පණ තියෙනවද? කියනවා පණ නැහැ. ඉතින් ගොවියෝ තමයි වැවෙන් හරි අමුණකින් හරි වතුර නිදහස් කරගෙන මේ ඇල දිගේ තමන්ගේ කුඹුරට වතුර ටික අරගෙන යන්නේ. ඔන්න දැන් එයා බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නෙට පිළිතුරු හම්බ වුණා. මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ මේකට පණ තියනවද කියලා අහනවා. ඊට පස්සේ කොහාටද මේ වතුර යන්නේ කියලා අහනවා. ඉතින් ඒ වගේ අර පුංචි ළමයිත් ප්‍රශ්න අහනකොට එකක් නෙමෙයිනු ප්‍රශ්න ගොඩාක් අහනවනේ. ඉතින් පුංචි හාමුදුරුවන්ත් එහෙමයි. ඊට පස්සේ තව ටිකක් දුර යනකොට කම්මලක ඊතල හදනවා. ඉතින් ඇස්කොනින් බලලා අර යකඩ නමලා ඊතල හදනවා මිනිස්සු. ඉතින් පුංචි සාමණේර නම අහනවා මේ මොකද්ද? මේ අය මොකද කරන්නේ? කියනවා මේ කම්මලක්. මේ මිනිස්සු මේ ඊතල හදනවා. කියලා ඒ උදාහරණයත් ඒ දර්ශනයත් පිළිබඳව මේ සාමණේර නමට පැහැදිලි කරලා දුන්නා. ඉතින් තව ටිකක් දුර යනකොට වඩු වැඩ කරනවා. එතන හදන්නේ නිම්මලලු කරත්තවල රෝද හදන්නේ. අහනවා මෙතන මොකද්ද මේ කරන්නේ? කොහොම මෙතන මේ වාහනවල රෝදවල කරත්ත රෝදවල නිම්මලු සකස් කරනවා.
ඉතින් ලී සැහැලා ඇද ඇරලා යතු ගාලා ඒ සකස් කරන විදිය පුංචි හාමුදුරු දැක්කා. එතනදිත් අහනවා මේ ලී වලට පණ තියනවද? මේවටත් පණ නැහැ. ඉතින් මේ මිනිස්සු තමයි ඒ සියල්ලක්ම Tamanට අවශ්‍ය විදියට සකස් කරන්න කියලා. එතකොට මේ විදියට මේ උදාහරණ තුන දැකලා දැන් සරියුත් හාමුදුරුවොත් එක්ක පිටිපස්සෙන් පිණ්ඩපාතේ ගියපු පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා මේ සිත්පිත් නැති වතුර ටික මිනිස්සු කුඹුරට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා තමන්ගේ කෙත සරු කර ගන්නවා කිව්වා. ඒ වගේම සිත්පිත් නැති යකඩය සිත්පිත් ඇති මිනිස්සු තමන්ට අවශ්‍ය විදිහට සකස් කර ගන්නවා. ඊළඟට මේ සිත්පිත් නැති ලී දඬු මිනිස්සු තමන්ට අවශ්‍ය විදිහට සකස් කර ගන්නවා. එතකොට මේ සිත්පිත් තියෙන අපි අපට බැරි ඇයි අපේ සිත අපට ඕන විදිහට සකස් කරගන්න බැරි කියන සිතක් අර උදාහරණ තුන මූලික කරගෙන මේ පුංචි හාමුදුරුවන්ගේ හිතට ඇති වුණා. පුංචි හාමුදුරුවෝ මොකද කළේ? සරියුත් හාමුදුරුවනේ මගේ මේ පාත්‍රා සිවුරු ටික ඔබ වහන්සේ ආපහු ගන්න බැරිද කියලා ඇහුවා. කියලා උන්වහන්සේගේ අතට දීලා පිණ්ඩපාතේ යන ගමන නතර කරලා පුංචි හාමුදුරුවෝ මොකද කළේ? නැවත විහාරස්ථානයට වැඩියා. වැඩල ඉවර වෙලා තමන්ගේ කුටියට වෙලා කායානුපස්සනාව වඩන්න පටන් ගත්තා. සරියුත් හාමුදුරුවොත් මොකද කළේ? මේ ගමන වැළැක්වුවේ නැහැ. ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩලා ගෙදරක ඉඳලම පිණ්ඩපාතේ වළඳලා පුංචි හාමුදුරුවටත් පිණ්ඩපාතේ ටිකක් අරගෙන පන්සලට ආවා. දැන් සරියුත් හාමුදුරුවෝ දන්නවා මුන්වහන්සේ කායානුපස්සනා භාවනාව වඩමින් තමයි කුටියේ වැඩ ඉන්නේ. ඒ වගේම මේ වෙනකොට උන්වහන්සේ අනාගාමී තත්වයටත්පත් වෙලා. තව එක පියවරයි අරහත්වේ ලබන්න තියෙන්නේ. ඒ නිසා මොකද කළේ? කුටිය ළඟ වැඩ ඉන්නවා. මේ සිද්ධිය දැක්ක බුදුහාමුදුරුවෝ මේ සිද්ධිය දැකලා දිවසින් දැකලා සරියුත් හාමුදුරුවොත් එක්ක සාකච්ඡාවකට වැටුණා. සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා සරියුත් හාමුදුරුවනේ ආහාරයේ කුමක් ප්‍රත්‍ය කොට ඇත්තේද? ආහාරයේ වේදනාව ප්‍රත්‍ය කොට ඇතයි කියලා සරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. වේදනාව කුමක් ප්‍රත්‍ය කොට ඇත්තේද? රූපය ප්‍රත්‍ය කොටයි රූපය ප්‍රත්‍ය කරගෙනයි ඉන්නේ කියලා. ඔය විදිහට බුදුහාමුදුරුවෝයි සරියුත් හාමුදුරුවෝයි දෙනම සාකච්ඡා කරනවා අහගෙන හිටපු පුංචි සාමණේර නම අරහත්වයට පත් වෙනවා. ඒ ධර්මානුශාසනාව ඒ සාකච්ඡාව අහගෙන ඉඳලා. එතකොට මේ සිද්ධිය එදා ධම්සභා මණ්ඩපයේදී සාකච්ඡා කළා භික්ෂුන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කර ඉන්න අතරේ බුදුහාමුදුරුවෝ එතනට වැඩලා මේ ගාථාවෙන් උන්වහන්සේලාට ධර්මය දේශනා කරන්නට යෙදුණා. එතකොට මේ කතාවෙන් පින්නතුනේ අපට දීපු දහම් පණිවිඩය කුමක්ද කියන එක දැන් අපට පැහැදිලි. අපේ සිතට අවශ්‍ය වන විදිහට ක්‍රියා කරන්නට ඉඩ නොදී අපි අපේ සිත අපට ඕන විදිහට සකස් කරගන්නට අපි උත්සාහ කරන්නට ඕන. මොකද මනුෂ්‍ය ජීවිතයක් කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ආත්ම භාවයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා දුර්ලභංච මනුස්සත්තං.
මේ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක බොහොම දුර්ලභ අවස්ථාවක්. දැන් දුර්ලභයි කියලා කියන්නේ සංසාරික සත්වයක හැටියට සසර සැරිසරාගෙන යද්දී මිනිසෙක් හැටියට ඉපදිච්ච අවස්ථාව ගත්තොත් ඒක ඒ සත්වයාට හිමි වෙච්ච දුර්ලභ මොහොතක්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම ඉපදිලා නැත්තේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක විතරයි කියලා. ඒ කියන්නේ මේ කාම රූප අරූප කියන ලෝකත්‍රයේ සත්වයක හැටියට උපදින්න පුළුවන් තල 31ක් තියෙනවා. ඒ තල 31කින් එකක් තමයි මනුෂ්‍ය භවය කියලා කියන්නේ. එතකොට ඒ තල 31 තුලත් දැන් අපි හිතමුකෝ තිරිසන් ලෝකයේ හිතුවොත් එහෙම තිරිසන් ලෝකයේ දිය ගොඩ ආකාශය ඇසුරු කරගත්ත තිරිසන් ලෝකේ කොච්චරනම් සත්වයෝ ඉන්නවදනේ තිරිසන් ලෝකයේ තුල. ඒතර ඔය විදිහට ආත්ම භාව වශයෙන් ගත්තොත් එහෙම කොච්චරනම් ආත්ම භාව තියෙනවද? එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම එහෙම මෙන්න මේ ආත්ම භාවයේ නියෝජනය කළේ නෑ කියලා කියන්න පුළුවන් ආත්මයක් නෑ. සෑම ආත්ම භාවයක් මම නියෝජනය කළා තියෙනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක හැර. ඒ කියන්නේ අනාගාමී වෙච්ච කෙනෙක් තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උපදින්නේ. එතනින් එයා නැවත මේ අනිත් භවයන් වලට එන්නේ නැහැ. එතනින් නිවන් අවබෝධ කරගන්න. ඒතර අපටත් මේ සංසාරේ සැරිසරාගෙන යන සත්වයෙක් හැටියට මේ මනුෂ්‍ය භවයේ ලැබුණා නම් ඒක බොහොම දුර්ලභ අවස්ථාවක් අපට මුණ ගැහිච්ච. ඊළඟට තවත් තැනක බුදුහාමුදුරු දේශනා කරනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ දුර්ලභයි වගේම බොහොම දුෂ්කරව තමයි මේ මනුෂ්‍ය ආත්ම භාවය අපි ලබාගෙන බොහොම පහසුවෙන් ලබාගත් දෙයක් නෙමෙයි. ඒ නිසා දුර්ලභව දුෂ්කරව මේ ලබාගත් මනුෂ්‍ය භවය ඒ ගතිය තුල ඒ මනුෂ්‍යත්වයේ තුල පිහිටුවා ගන්න කියන බව අපට අවධාරණය කළා. ඒකත් දුර්ලභ අවස්ථාවක් කියලා කියනවා. කිච්ඡං මච්ඡාන ජීවිතං. මනුෂ්‍ය ස්වභාවයෙන් ආත්ම භාවයේ පවත්වාගෙන යනවා කියන එකත් දුෂ්කරයි නේද? ඒකට හේතුව තමයි මේ ලෝකේ සත්වයින්ට උරුම ගතියක් තියෙනවා. උපතින් උරුම වන ගතියක් තියෙනවා. දැන් අපි හිතමුකෝ තිරිසන් සත්වයෙක් කියලා උපදිනවා කියලා. එතකොට තිරිසන් සත්වයෙක් වෙලා උපදිනකොට ඒ සත්වයාට උපතින් තමයි ඒ සත්වයාට උරුම ගතිය හිමි වෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් මුවෙක් වෙලා උපදිනවා කියමුකෝ. දැන් මුවා කියනකොට අපේ හිතට එකපාරම එන සිතුවිල්ල මොකද්ද? අහිංසක සතෙක්. මුවා කියන සත්වයා අහිංසක සතෙක්. දැන් සිංහයා කියනකොට බොහොම නිර්භීත එඩිතර නායකත්වයක් අපට පෙන්නනවා. කැලේ රජා කියලා. නේද? ඒ විදිහට දැන් තිරිසන් ලෝකයේ සත්වයන් පිළිබඳව අපි දන්න විදිහට ඒ සත්වයින්ට උපතින් උරුම වන ගතියක් තියෙනවා. අපි පොදුවේ කියනවා මේවා තිරිසන් ගති කියලා. එතකොට දේවත්වයක් ලබනවා කියමුකෝ. දැන් දෙවියෙක් වෙලා උපදිනවා නම් පහළ වෙනවා නම් එයාට උපතින්ම උරුම වෙන ගතිය තමයි දේව ගතිය. දැන් ප්‍රේතෙක් වෙලා උපදිනවා කියමුකෝ. පහළ වෙනවා කියමුකෝ.
ඒතර අපි කියනවා പ്രേත ගතිය කියලා. හොඳයි මිනිස්සෙක් වෙලා උපදිනවා. එතකොට එයාට උපතින්ම හිමිවන ගතිය මොකක්ද? උපතින්ම හිමිවන ගතිය තමයි මනුෂ්‍ය ගතිය. එහෙමනම් මේ සියලු සත්වයින්ට ඒ සත්ව නිකායන්ට අනුව උපතින් හිමිවන සත්ව ගති තියෙනවා. නමුත් මේ සත්වයින් අතරින් මනුෂ්‍යයා අපි සුවිශේෂී කරලා ගත්තොත්, වෙන් කරලා ගත්තොත්, මනුෂ්‍යයෙකු තුල උපතින් ගෙන මනුෂ්‍ය ගතියට අමතරව අර සියලු ගති නියෝජනය කරන්න පුළුවන් නේ. එහෙමනම් අනිත් අයට තමන්ගේ ගතිය පිළිබඳව කිසිදු සංශෝධනයක් කරගන්න බෑ. උපතින් ගෙන ගතිය අනුව ඒ ආත්ම භාවය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්වාධීනව තමන්ගේ ගතිය පරිසර සාධක උපයෝගී කරගෙන විනාශ කරගන්න, සංශෝධනය කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මිනිස්යා සතු සුවිශේෂී ලක්ෂණය තමයි උපතින් ගෙනාපු ඒ මනුෂ්‍ය ගතිය තමන් අවබෝධ කරගෙන, තේරුම් අරගෙන, ඊළඟට පරිසර සාධකත් උපයෝගී කරගෙන තමන්ට පුළුවන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න. එහෙම නැත්තම් තමන්ට පුළුවන් තව තවත් ඒක දියුණු තත්වයට පත් කරගන්න. හැබැයි තමන් ඒක අවබෝධ කරගත්තේ නැත්තම්, ඒක දියුණු කරගන්න ඕන කියලා හිතන්නේ නැත්තම්, සාධක ගොනු කරගන්න නොහැකි වුණොත් මොකද වෙන්නේ? එයා තමන්ගේ තත්වයෙන් පහළට වැටෙනවා. ඒ නිසා බුදුහාමුදුරු පෙන්වා වදාලා මේ මනුෂ්‍ය ගතිය තුල ජීවිතේ පවත්වාගෙන යනවා කියන එකත් දුර්ලභ අවස්ථාවක්. ඒ වගේම ඒ ගතිය තමන්ට අවශ්‍ය විදිහට සකස් කර ගැනීමේ හැකියාව පවතින්නේ අපි තුලයි. නමුත් අපි සමාජයේ තුල පින්නතුනි මේ ස්වභාවය දකින්නේ නෑ බොහෝ වෙලාවට. ඇයි ඒ? දැන් අපට හම්බ වෙන ඔක්කොම මිනිස්සුද හම්බ වෙන්නේ? මිනිස්සු තමයි නේද? ඔක්කොම හම්බ වෙන අය, මේ ආකෘතිය තියෙන, මේ හැඩයේ තියෙන අය අපි මිනිස්සුયો හැටියට සලකනවා. නමුත් මිනිස්ය අර කියනනේ මිනිස්ය රූපේන මෘගා චරಂತಿ. මිනිස්සෙක් තමයි ඉන්නේ, නමුත් ඇතුලේ තියෙන්නේ මිනිස්ය ගති නෙමෙයි, මෘග ගති. තිරිසන් ගති තමයි බොහෝ වෙලාවට අපට මිනිස්සු තුලින් ප්‍රකට වෙන්නේ. චර්යා. ඒක කතා බහින් වෙන්න පුළුවන්, සිතුම් පැතුම් වෙන්න පුළුවන්, ක්‍රියාකලාප අතින් වෙන්න පුළුවන්. එතකොට මනුෂ්‍ය කයක් නියෝජනය කරනවා, ඒ ආත්ම භාවයේ නියෝජනය කරනවා. ඒ වුණාට චර්යාව තුලින් අපට ඒ මනුෂ්‍ය ගති වල ස්වභාවයන් ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම ප්‍රකට නොවෙන්න හේතුව මොකක්ද කියන එක තමයි අපට මේ ගාථාවෙන් පෙන්වුවේ. එහෙම ප්‍රකට නොවෙනවා නම් ඒක ප්‍රකට කරගන්නේ කොහොමද? අන්න නුවණැති කෙනා තමන්ගේ සිත තමන්ට අවශ්‍ය විදිහට සකස් කරගන්නවා කියලා. තමන්ට අවශ්‍ය විදිහට සකස් කරගන්නවා කියලා කිව්වේ දැන් සිත ස්වාමියා වෙලා මම සිතේ වහලෙක් වෙලා. දැන් බුදුරජාණන් වහන්සේගේ
භගවා කියන බුද්ධ ගුණයේදී උන්වහන්සේ සෑම දෙයකටම ඊශ්වරය කියලා කියන්නේ ප්‍රධානියා කියන එකනේ. ඒතර ඊශ්වරත්වයේ ප්‍රකට කරන්න පුළුවන්. දැන් එකක් තමයි චිත්තේශ්වර භාවය. චිත්තේශ්වර භාවය කියලා කියන්නේ තමන්ගේ සිතට තමන් අධිපතිය වෙලා ඉන්නේ. තමන්ගේ සිතට තමන් අධිපතිය. දැන් අපි තාම අපේ සිත අපට අවශ්‍ය විදිහට හසුරුවා ගන්න තරම් බලය පිහිටුවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපිට යම් දවසක අපේ සිත අපට අවශ්‍ය විදිහට හසුරුවා ගන්නට නම් මේ සංසාර ජීවිතය තුල ඒ සඳහා යම් කිසි පුහුණුවක් සිද්ධ කරන්න ඕන. එහෙමනම් අපි අපේ සිත අපට අවශ්‍ය විදිහට හසුරුවාගෙන යෑමේ ක්‍රියාවලිය අපි විසින් නිරන්තරයෙන්ම පුහුණු කරන්න ඕන. අන්න ඒ සඳහා මේ සාධක ටික ගොනු කරගන්න ඕන. එතකොට අපිට අවශ්‍ය විදිහට සිත සකස් කරගන්න බැරි ඇයි? නේද? අර කියනවනේ හිත හීලේ නැහැ, හරිම මුරණ්ඩුයි, තන තන ඇවිදිනවා කියලා. එතකොට දැන් වැඩ කරන්නේම සිත කියන දේනේ. එතකොට මේ සත්වයෝ ක්‍රියාත්මක වන ක්‍රම දෙකක් තියෙනවා. අපි මෙහෙවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇබ්බැහි වීම. අනිත් එක තමයි හැඟීම. මේ සියලුම සත්වයෝ ක්‍රියාත්මක වෙන්නේ හැඟීම් සහ ඇබ්බැහි වීම මත. එතකොට ඇබ්බැහි වීම කියලා කියන්නේ, ඇබ්බැහිය කියලා කියන්නේ මොකක්ද? අපි පුරුද්දක් හැටියට අපි යම් කිසි දෙයකට ප්‍රතිචාර දක්වනවා නම් ඒ අරමුණකට ප්‍රතිචාර දක්වන්නේ ක්‍රම දෙකක් අනුව. එකක් තමයි අපේ සංසාරික පුරුද්ද අනුව. දැන් ඔය කියන්නේ සමහර ලාවට මොකට හරි කේන්ති ගිහිල්ලා බැනලා ඉවර වෙලා සමහර වෙලාවට කියනවා මේ ආයෙනම් කොහොමවත් මම මේ කේන්ති ගන්නෑ, බයින්නේ නෑ, තරහ ගන්නේ නෑ කියලා අපි කියනවා. හැබැයි ආයෙත් ඒ වගේම සිද්ධියකට අරමුණකට මුහුණ දෙන්න වුණාම මොකද වෙන්නේ? දන්නේම නැතුව බැනලත් ඉවරයි. එතකොටත් හිතන්න තියෙන්නේ අර ටිකමයි. නේද? මම කේන්ති ගන්නෑ කියලා කිව්වා, හිතුවා. නමුත් ඉතින් මම දන්නේම නැතුව මොකද වුනේ? කේන්ති ගියා. එතකොට එහෙම වෙන්නේ ඇයි? දැන් සමහරලාට පුරුද්දක් කියලා හිතන්නකෝ. මොකක් හරි තමන් අපි දුම් බීමට පුරුදු වෙච්ච කෙනෙක් කියමුකෝ. එතකොට හිතනවා මේක හොඳ නෑ, මේක නරකයි, සෞඛ්‍යයටත් අහිත කරයි, ගෙදර අයත් කැමති නෑ, යාළුවොත් කැමති නෑ, මමත් ඒක දන්නවා. ඉතින් දැන් ඒක නවත්ත ගන්න ඕන කියලා, ඒ පුරුද්ද අතහැර ගන්න ඕන කියලා හිතනවා. හැබැයි ඉතින් ආයෙත් ඒකට අවස්ථාවක්, පරිසරයක් සකස් වෙච්ච ගමන් දැන් අපි හිතමු යාළුවෙක් හරි ඇවිල්ලා කිව්වොත් එහෙම මේ දුන්නොත් එහෙම මොකද වෙන්නේ? ආයෙත් නොදැනුවත්වම එතනට ගිහිල්ලා. ඒතර එහෙම වෙන්නේ ඇයි? අන්න පුරුද්ද කියන එක තුල අපිට සමහර ලාවට ක්‍රියාත්මක වෙනවා. පුරුද්ද තියෙනවා ගොඩ නැගිච්ච. ඒතර පුරුද්ද නිසා අපි අරමුණු වලට ප්‍රතිචාර දක්වනවා. එතකොට ඊළඟට ඒ අවස්ථාවේ ඇතිවෙච්ච හැඟීම අපි කොච්චර පාලනය කරගෙන හිටියත් සමහර ලාවට ඒ වෙලාවේ ඇතිවෙච්ච හැඟීම තුල තමයි අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට සෑම සත්වයක්ම හැඟීම් සහ ආවේග මත, එහෙම නැත්නම් පුරුද්ද සහ හැඟීම මත තමයි
යම් කිසි අරමුණකට ප්‍රතිචාර දක්වන්න. අපි හිතමු දැන් අනිත් සත්වයන්ගේ ස්වභාවය ඒකමයි. දැන් අපි හිතමු සිංහයෙක් ගොදුරකට පහර දෙනවා නම් එයාගේ පුරුදු වෙච්ච රටාවටයි ඒ වෙලාවේ ඇති වෙච්ච බඩගින්නටයි මේ අනුව තමයි එයා ඒ ගොදුරට පහර දෙන්නේ. සමහරලාට මේ පුංචි සතෙක්ද මේ කියන්නේ එදා ඉපදිච්ච සතෙක්ද ඒ මොකවත් එයාට අදහසක් සංඥාවක් එන්නේ නැහැ. ඒ වෙලාවේ ඇති වෙච්ච හැඟීමට අනුවයි අර පුරුද්ද නිසායි ඒ ගොදුර එයා අරගන්නවා. එතකොට සෑම සත්වයක්ම ක්‍රියාත්මක වෙන්නේ අරමුණකට ප්‍රතිචාර දක්වන්නේ ඔය ක්‍රමවේදයට නම් මිනිස්සුත් එහෙම්මම වුණොත් හරිද? දැන් බොහෝ වෙලාවට එහෙම තමයි අපට අහන්න දකින්න බලන්න තියෙන සිදුවීම් එක්ක සමහර වෙලාවට මේ මිනිස්සුත් ක්‍රියාත්මක වෙන්නේ අර හදාගෙන ආපු පුරුද්ද අනුවයි ඒ වෙලාවේ ඇති වෙච්ච හැඟීමයි මත. නමුත් අනිත් සත්වයින්ට ඒ අවස්ථාවේ ඇතිවෙන හැඟීම පාලනය කර ගැනීම ඊළඟට හිතලා මගහරවා ගැනීම ඒ කිසිවක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් මිනිස්යන් හැටියට අපට පුළුවන්කම තියෙනවා අපේ සිත පුරුද්ද නිසා ක්‍රියාත්මක වීමත් ඒ වෙලාවේ ඇතිවෙන හැඟීමට අනුව ක්‍රියාත්මක වීමත් කියන එක අපේ මැදිහත් වීම තුල පාලනය කරගන්න. ඒකනේ දැන් අර පොඩි හාමුදුරු කියන්නේ දැන් මේ සිත්පිත් නැති වතුර ටික සිත්පිත් ඇති මිනිස්සු මොකද කරන්නේ? Tamanට අවශ්‍ය විදිහට හසුරුවා ගන්නවා. දැන් සිත්පිත් නැති යකඩය Tamanට අවශ්‍ය විදිහට සකස් කරගන්නවා. එතකොට දැන් මේ සිත්පිත් ඇති අයට එහෙනම් පුළුවන් වෙන්න ඕන තමන්ගේ සිත තමන්ට අවශ්‍ය විදිහට හැඟීම් වලට අනුව ඇබ්බැහි වීම් වලට අනුව පමණක් ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී තමන් මැදිහත් වෙලා තමන්ට අවශ්‍ය විදිහට හසුරුවා ගන්න. අන්න එහෙම හැකියාවක් එහෙනම් මේ මිනිස්යන් වෙච්ච අපට උපතින් ලැබිලා තියෙනවා. ඔන්න එක සාධකයක්. ඊළඟට අපේ සිත අපට අවශ්‍ය විදිහට සකස් කරගන්න අපට ශ්‍රේෂ්ඨ දහමක් තියෙනවා. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ දහමක් අපට දේශනා කළා තියෙනවා. ඒ වගේම ඒ දහම තුල සිතේ ස්වභාවයන් අපට පෙන්වලා දීලා තියෙනවා. මේ සිත මෙහෙමයි. නේ පන්දනං චපලං දුරක්කං දුන්නිවාරයන් නේද වාරිජෝව තලේ කිත්තෝ ඕකමෝකත උබ්බතෝ ওই විදිහට සිතේ ස්වභාවයන් ටික බුදුහාමුදුරු ලස්සනට අපට කියලා දීලා තියෙනවා. එතකොට ඒ ස්වභාවයන් තුලින් සිතේ ස්වභාවය අපි හඳුනා ගන්න ඕන. මේක හරියට එක් අවස්ථාවක කියනවා මේ වඳුරෙක් වගේ කියලා. වඳුරෙක් වගේ කියලා කියන්නේ වඳුරාගේ ස්වභාවය තමයි අත්ෙන් අත්තට පැන පැන යන එක. එතකොට සිතත් මොකද කරන්නේ? අරමුණෙන් අරමුණට මෙයා පැනගෙන යනවා. ඒක තමයි සිතේ ස්වභාවය. ඊට පස්සේ කියනවා වාරිදෝව තලේකිත්තෝ ඕකමෝකද උබ්බතෝ. හරියට දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ මේක සැලෙනවා නිරන්තරයෙන්. ඒ වගේම ඈත අරමුණු වලට යනවා. ඈත අරමුණු අරන් එනවා. දූරංගම. ওই විදිහට සිතේ ස්වභාවය කිව්වා. එතකොට සිතේ ස්වභාවය හඳුනාගත්තාම අපට පහසුයි ඒ මෙන්න මේකයි සිතේ ස්වභාවය මේක පාලනය කරගන්න ඕන. මේක සංවර කරගන්න ඕන. මේක හික්මවා ගන්න ඕන කියන තැනට සිත සකස් කරගන්න. එතකොට බුදුහාමුදුරු පමණයි පින්නතුනි මේ වගේ සිතේ ස්වභාවයන්
පිළිබඳව අපට දේශනා කරපු ශාස්ත්‍රෝරයන් වහන්සේ. ඒ නිසා සිතේ දැන් අපි හිතමුකෝ ස්වභාවය හඳුනගත්තා කියලා. දැන් අලු වල ස්වභාවය තමයි විසිරෙනවා කියන එක. අලු වල ස්වභාවය තමයි විසිරෙනවා. හැබැයි අලු වල ස්වභාවය විසිරෙනවා කියලා අපි විසිරෙන්න ඇරලා නිකන් ඉන්නවද? මොකද්ද අපි කරන්නේ ඒකට? අලු ටිකකට වතුර ටිකක් දැම්මම අලු ටික විසිරෙන්නේ නැහැ. ඝන වෙලා පවතිනවා. ඒ වගේ මේ ස්වභාවය හඳුනාගත්ත කියලා කියන්නේ ස්වභාවයට ඉඩ දීලා ඉන්නවා කියන එක නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙක් තමන්ගේ සිත හසුරුවා ගත්තනම් ඒ ස්වභාවය දැකලා තමන්ගේ මැදිහත් වීම කරලා තියෙනවා. ආන්න ඒ අනුව තමයි එයා සිත පාලනය කරගෙන. ඒතර සිතේ ස්වභාවයන් අපට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දැන් මනුෂ්‍ය ජීවිතයක් අපි ලැබුවා. ඒ වගේ මේ වගේ දහමක් අපට ලැබුණා. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කරන්න අපට අවස්ථාව ලැබෙනවා. මේ සෑම දෙයක්ම ගොනු කරලා තියෙන්නේ අපේ සිත සකස් කරගන්න. මනුෂ්‍ය භවය, බුද්ධෝත්පාදය, සද්ධර්ම ශ්‍රවණය. එතකොට මේ දුර්ලභ කාරණා සියල්ලක්ම අපට සම්මුඛ වෙච්ච මොහොතක්. ඒ සම්මුඛ වෙච්ච මොහොතේ අපට පුළුවන්කම ලැබෙන්න ඕන අපේ සිතට වහලෙක් නොවි අපි අපේ ජීවිතය අපට අවශ්‍ය විදිහට සකස් කරගන්න. ඒ නිසා තමයි ලෝ වැඩ සංගරාවේ කිව්වේ සිස් නොකරව කලකින් ලත් මේ කය මේ ජීවිතේ හිස් කරගන්න එපා. මේක බොහොම දුර්ලභව ලැබපු එකක්. ඒ නිසා මේ මනුස්ස ජීවිතේ වටිනාකම අඩුම තරමේ පවත්වාගෙන යෑමට හෝ එක්කෝ ඒ තත්වයෙන් ඉහළට ගොඩනැගීම හෝ මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් කරන්න ඕන. ඒකට අපි මනුස්ස ජීවිතේට වටිනාකමක් දෙන්න ඕන. අද බොහෝ වෙලාවට මනුස්ස ජීවිතේ වටිනාකම මිනිස්සු අවබෝධ කරගෙන නැහැ. අවබෝධ කරගන්න උත්සාහයකුත් නැහැ. නොවටිනා දේට තමයි වටිනාකම ආරෝපණය කරලා තියෙන්නේ. වටිනා දේ නොවටිනා දෙයක් හැටියට තමයි සලකලා තියෙන්නේ. මම පුංචි කතාවක් කියන්න. එක දෙවියෙක් එක මිනිහෙක් දවසක් දෙවි කෙනෙක්ගෙන් අහනවා මේ මනුස්ස ජීවිතය කොච්චර වටිනවද කියලා. කීයක් වටිනවද? දැන් දෙවියා කල්පනා කරනවා කොහොමද මම මේ මිනිස්යාට මනුස්ස ජීවිතේ වටිනාකම කියන එක තක්සේරු කරලා කියන්නේ මිල ගානකින් කොහොමද මම මේක කියන්නේ කියලා. දැන් අපෙන් ඇහුවත් එහෙමනේ නේද? දැන් මනුස්ස ජීවිතයක් කොච්චර වටිනවද කියලා ඇහුවොත් එහෙම ගානක් කියන්න බෑනේ. දැන් අපි ඇහුවොත් එහෙම මේ කැමරාව කීයක් වටිනවද කියලා මේ පුතා කියයි මේක මෙච්චර වටිනවා කියලා. දැන් ওই විදිහට මේ හැම දෙයක්ම යම්කිසි තක්සේරුවක් සිද්ධ කරන්න පුළුවන්. ඒ විදිහට කවුරු හරි ඇහුවොත් එහෙම මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද කියලා මිලක් තක්සේරු කරනවා කියන එක ලේසි නෑ. ඉතින් දෙවියටත් මේ අහපු ප්‍රශ්නයට පිළිතුරක් තක්සේරු කරලා ගාණක් කියන්න පුළුවන් කමක් නෑ. ඒ හින්දා හිතුවා මේක ප්‍රායෝගික උදාහරණයකින් මේ මිනිස්සයාට පැහැදිලි කරලා දෙනවා කියලා හිතලා දිලිසෙන ගල් කෑල්ලක් මේක දිලිසෙනවා. මේ දිලිසෙන ගල් කෑල්ල මේ මිනිස්සයාගේ අතට දීලා කිව්වා අද දවස ඇතුළත මේක අරගෙන ඔයා එක එක්කෙනා ගාවට යන්න. ගිහලා එක එක්කෙනා කියන මුදල අහගන්න. හැබැයි
කිසිම කෙනෙකුට මේක විකුණන්න එපා. කාටවත් විකුණන්න එපා. හැබැයි අද දවසේ ඇතුළත එක එක්කිනා ගාවට ගිහිල්ලා ඒ අය මේකට දෙන ගාණ විතරක් අහගෙන එන්න කිව්වා. ඉතින් මේ දිලිසෙන ගල් කෑල්ලත් අරගෙන මේ මිනිස්සයා දැන් යනවා. යනකොට මුලින්ම හම්බ වෙනවා දොඩම් වෙලෙන්දෙක්. දොඩම් විකුණන කෙනෙක්. ඉතින් මෙයා මේක අරගෙන ගිහිල්ලා මෙයා ගාවට මෙයාට අතර දුන්නයින් පස්සේ මෙයා බලලා කිව්වා මේක මට දෙන්න මං ඔයාට මේකට දොඩම් ගෙඩි 5ක් දෙන්නම් කියලා. දොඩම් ගෙඩි 5ක් මේකට දෙන්නම් කිව්වා. ඊට පස්සේ මෙයා දැන් දිව්‍යා කියපු කාරණාවක් තියෙනවනේ. ඒ නිසා බොහොම සදාචාරාත්මකව කිව්වා මේක දෙන්න බෑ. මේ මට මේක නැවත ඕන කියලා ආපහු ඉල්ලගෙන ටික දුරක් යනකොට අර්ථාපල් විකුණන මිනිස්සෙක් හිටියා. එයා ගාවට ගෙනිච්චා. එයාට දුන්නාම එයා කියනවා මම මේකට ඔයාට අර්ථාපල් කිලෝ 5ක් දෙන්නම්. මට මේක දෙන්න කියලා. එතනදිත් මෙයා මොකද කළේ බොහොම කාරුණිකව ඒ ඉල්ලීමට එකඟ වෙන්න බෑ කියලා අර ගල් කෑල්ලත් ආපහු ඉල්ලගෙන විවිධ තැන්වලට ගියා. ගියාම ඉතින් එක එක්කෙනා එක එක මුදල් මේකට තක්සේරු වශයෙන් නියම කළා. දැන් හැන්දෑ වෙලා ආපහු දැන් මේක අරගෙන එන්නත් ඕන. මෙයා මොකද කළේ මේකත් අරගෙන ගියා නගරයේ තිබිච්ච ස්වර්ණාභරණ වෙළඳ සැලකට. එතන ප්‍රධානියා මුණ ගැහිලා එයාට දුන්නාම එයා කියනවා මම මේකට ඔයාට දෙන්නම් ඩොලර් 1,50,000ක් කියලා චෙක් පොතත් මේස උඩ දාලා මොකද කියන්නේ. ඉතින් දැන් එක්කෙනෙක් දෙන්නම් කිව්වේ දොඩම් ගෙඩි 5ක්. ඊළඟ කෙනා දෙන්නම් කිව්වේ අල කිලෝ 5ක්. දැන් මෙයා කියනවා ඩොලර් 1,50,000ක් දෙන්නම්. ඉතින් ඒත් දැන් කිව්වනේ මේක විකුණන්න එපා කියලා. එහෙම කියලාමනේ දුන්නේ. ඉතින් ඒ හින්දා මෙයාට මේක ලොකු මුදලක් වුණාට මුදලාලිට විකුණන්න පුළුවන් කමක් නෑ. මෙයා මොකද කළේ කිව්වා දෙන්න බෑ මේක මේ කියලා බොහොම එයත් බැගෑපත් වෙලා නැවත ඉල්ලගෙන දැන් ආපහු ගෙනියනවා කියලා හිතලා තවත් තැනකට ගියා. ඒ නගරයේ තිබිච්ච ලොකුම ස්වර්ණාභරණ වෙළඳ සැලට ගෙනියනවා. ගියාට පස්සේ බලලා ඉවර වෙලා ඒකේ ප්‍රධානියා කියනවා මේකේ වටිනාකමට මගේ අතේ තියෙන සියලු මුදලුත් දීලා මේ මුළු ස්වර්ණාභරණ සාප්පුවේම තියෙන බඩු ටික දුන්නත් ඊටත් වඩා මේක වටිනවා. මේක මිල කරන්න බෑ කියලා. එයා මොකද කළේ? අර කට්ටිය ඉල්ලුවා. මෙයා ඉල්ලුවේ නෑ. අර දිලිසෙන ගල් කෑල්ල ආපහු මෙයාට දෙනවා. මොකද ඒ තරම් මුදලක් මෙයා සතුව නෑ කියලා. අන්න ඒ වෙලාවේ තමයි මේ මිනිස්යාටත් මේ මිනිස් ජීවිතේ වටිනාකම තේරුණා කියලා කියන්නේ. දැන් අරයා කියනවනේ මේක මිල කරන්න බෑ කියලා. අමිලයි කියලා. තක්සේරුවක් කරන්න බෑ. බලපුවාම මෙයාගේ අතට දීලා තියෙන දියමන්තිය. ඒ කියන්නේ මිනිස් ජීවිතයේ දියමන්තියකට සමාන කරනවා කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් කළේ එයාටම තේරුම් ගන්න සැලැස්සුවේ මේ මිනිස් ජීවිතේ වටිනාකම කියන එක මෙච්චරයි කියලා තීරණයක් කරන්න, සීමාවක් කරන්න, තක්සේරුවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ මිනිස් ජීවිතය උපරිම තලයට පත් කරගත්ත කෙනා තමයි ලෞතර බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒක එක භවයකින් සම්පූර්ණ කරපු අවස්ථාවක් නෙමෙයි. බෝධිසත්වයෙක් හැටියට සාරාංශික කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරගෙන ඒකේ උපරිම තැනට ආපු කෙනා.
ඊළඟ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් සසර පාරමිතා සම්පූර්ණ කරගෙන සසර නිම කරපු කෙනා. සක්විති රජ කෙනත් එහෙමයි. එතකොට අන්න ඒ වගේ උත්තමයන් වහන්සේලා තූපාර්හ බවටත් පත් වෙනවා. දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේදී පෙන්වා වදාලා බුදුහාමුදුරු පසේ බුදුමහරහතන් වහන්සේ රහතන් වහන්සේ සහ සක්විති රජතුමා තූපාර්හ පුජ්‍යලයෝ බවට පත් වෙනවා. නේද? දැන් බුදුහාමුදුරුවම දේශනා කරනවානේ ද්‍රෝණ බ්‍රාහ්මණයට මමත් මේ ලෝකෙ මිනිස්සු අතර ඉපදිලා මිනිස්සු අතර ඇදිලා වැඩිලා මිනිස්සු විඳින දේවල්ම විඳලා හැබැයි මිනිසුන්ගෙන් ඉක්බිලා මම ජීවත් වෙනවා. නිලුම් පත්මාකාර ජීවිතය කියලා කියන්නේ ඒක. මමත් මිනිසෙක්. හැබැයි මම මිනිසෙක් වුණාට ඒ මනුෂ්‍යත්වයේ උත්තරීතර තත්වයට පත් වෙච්ච කෙනෙක්. එහෙමනම් අපිත් පින්නතුනි සිතට වහලෙක් නොවි අපි අපේ සිත අපට අවශ්‍ය විදියට සකස් කරගෙන අපේ ජීවිතය සකස් කරගත්තොත් ආන්න එතන තමයි තමන්ට තමන් පිරිමහින ජීවිතයක් බවට පත් වෙන්නේ. සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් බවට පත් වෙන්නේ. ඒතකොට තමන්ට තමන් පිහිටවන චරිතයක් බවට පත් වෙන්න ඕන. දැන් බුදුහාමුදුරු දේශනා කළේ ඒකනේ. අත්ත දීපා විහෙරත අත්ත සරණා නෝ අනඤ්‍ය සරණ. දැන් හිතන්නකෝ තමන්ට කොච්චර දුරට තමන් පිහිට වෙන්න පුළුවන්ද කියලා පිහිට කරගන්න පුළුවන්ද කියලා. ඕනම පැත්තකින්. දැන් තමන්ට තමන් පිහිට නෑ කියලා කියන්නේ තමන්ගේ සිත තමන්ට වසඟ නෑ කියන එක. තමන්ට පුළුවන් නම් තමන්ට පිහිට වෙන්න ඒ පිහිට තමයි ලොකුම පිහිට. ඒකට තමයි මේ අනිත් සාධක. බුදුහාමුදුරු ධර්ම රත්නය, සංඝ රත්නය, පරිසරය, දෙමව්පියෝ, ගුරුවරු මේ සියල්ල පිහිට කරගන්නවා. ඒ නිසා යම්කිසි කෙනෙක් ජීවිතේ වටිනාකම තේරුම් ගන්නේ තමන් ඒ ජීවිතයේ පිළිබඳව දකින විදිහින්, තේරුම් ගන්න විදිහින්, අවබෝධ කරගන්න විදිහින්. නේද? ඒකයි දොඩම් වෙලෙන්දට මේක වටින්නේ දොඩම් ගෙඩි 5ක්. ඒ වගේ සමහරෙකුට මනුස්ස ජීවිතයේ වටින්නේ සමහරට එච්චරත් නෑනේ. නේද? දොඩම් ගෙඩි 5ක් තරම්වත් වටින්නේ නැති වෙන්න පුළුවන් මේ ජීවිතේ. ඒකනේ සමහර වෙලාවට නේද? මේ පොල් ගෙඩියකට සමහර වෙලාවට සමහරට වත්තේ වැටිච්ච පොල් ගෙඩියට සමහර වෙලාවට ජීවිතය අවසන් කරනවා. ජීවිතයක් සමහරට ජීවිතයකින් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒතර පොල් ගෙඩියක් තරම් තමයි ඒ ජීවිතය, يعني පොල් ගෙඩියක් තරම්වත් ඒ ජීවිතයට වටිනාකමක් දීලා නැහැ. ඊළඟට අනිත් එක්කිනාට වටිනාකම තිබුණේ අල කිලෝ 5ක් විතර. ඒකට අරට වඩා ජීවිතේ පිළිබඳ යම් වටිනාකමක් තේරුම් අරගෙන තියෙනවා. ඊළඟට සමහර වෙලාවට සමහරෙකුට ඩොලර් 1,50,000ක් විතර වටිනාකම ජීවිතේ වටිනාකම තක්සේරුවක් හැටියට ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වටිනවා කියන තැනට සමහර වෙලාවට යන්නේ නැහැ. මොකද ලොකු මුදලක් කියලා හිතලා මොකද කරන්නේ? සමහරට ජීවිතේ පාවා දෙන්නත් පුළුවන්. ජීවිතයක් නැති කරන්නත් පුළුවන්. නේද? සමහර වෙලාවට එහෙමත් වෙනවනේ. මේ ජීවිතේ මෙච්චරයි වටින්නේ කියලා හිතලා ඒ වටිනාකම අනුව ඒ ජීවිතේ විනාශ කරලා දාන. ඒ නිසා මේක අපට ලැබිච්ච වටිනාකම මිල කරන්න බැරි, තක්සේරු කරන්න බැරි ශ්‍රේෂ්ඨ ජීවිතයක්. ඒ නිසා අපි ඒ පිළිබඳව තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ දුර්ලභ බවත් තේරුම් අරගෙන දුෂ්කරව ලබාගත් බවත් තේරුම් අරගෙන ඒ මනුෂ්‍යත්වයේ තුල ජීවිතේ පවත්වාගෙන යා යුතුය කියන බවත් තේරුම් අරගෙන ඒකට සද්ධර්මයක් සරණ කරගෙන
මේ බුද්ධෝත්පාද කාලයත් සරණ කරගෙන මේ ජීවිතය පියවරෙන් පියවර සාර්ථක කරගන්න ඒ සඳහා සිත හසුරුවා ගමු කියන අදිෂ්ඨානය මේ ගාථා ධර්මයෙන් දෙන පණිවිඩයත් එක්ක කල්පනා කරලා අද මේ උතුම් පුර 15ක් පොහොය දවසේ මේ වටිනා දහම් පණිවිඩය ජීවිතයට බද්ධ කරගෙන සම්බන්ධ කරගෙන ඒ අනුව ජීවිතය ආලෝකමත් කරගන්නට මේ දහම් පණිවිඩය පහන් ආලෝකයක් වේවා කියන මේ අදිෂ්ඨානයේ පෙරදරි කරගෙන කල්පනා කරගමු අද රුවිනි, ඩයනි, වරුනි, ගයනි, මෙලනි කියන මේ දියනිවරු ටික එකතු වෙලා වප්පුර 15ක් පොහොය දවසේ සදහම් සීවලී සදහම් සෙවන ආශ්‍රමයේ තුල මේ වටිනා ධර්මානුශාසනා පින්කම සිද්ධ කරගත්තා. සීල දෙනා එකතු වෙලා උතුම් සීලයක් සමාදන් වුණා. ධර්මානුශාසනාවකට සවන් යොමු කරගත්තා. ධර්ම ශ්‍රවණමේ වශයෙන් අත්පත් කරගත්ත පිනත් ධර්ම දානමේ වශයෙන් අත්පත් කරගත්ත ඒ උදාර පුණ්‍ය ශක්තියත් විශේෂයෙන්ම මේ වෙලාවේ අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. මේ වෙලාවේ සිහිපත් කරනවා කරුණාපාල සිල්වා මහත්මයා, ගර්ට් සිල්වා මහත්මිය, ලක්ෂ්මන් ජයවර්ධන මහත්මයා, මාලා ජයවර්ධන මහත්මිය, ගාමිණී අබේසිරි ගුණවර්ධන මහත්මයා, රාණි පෙරේරා මහත්මිය, ඩවින් සෝමසිරි මහත්මයා, බ්‍රියටිස් මහත්මයා ඇතුළු කොට ඇති මේ දරුවන් නමින් අභාවයට පත් වුණු අපට සිහිපත් වන නොවන පින් බලාපොරොත්තු වන කවුරු හෝ ඥාතිවරු සිටිත්නම් ඒ සියලු දෙනා සතුටින් මේ උදාර පින් අනුමෝදන් වේවා. ආයති භවයන් සූපත් කර ගනිත්වා. උතුම් වූ නිවනින් සැනසෙන්නට හැම දිනාටම මේ උදාර පුණ්‍ය ශක්තිය එකසේම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ලෝ සසුන් ආරක්ෂා කරන මේ ස්ථානයට ඔබට අධිග්‍රහිතව ආරක්ෂාව සලසන ඉෂ්ඨකාමී සීල දෙවි දේවතාවුන් වහන්සේලා සතුටින් මේ උදාර පින් අනුමෝදන් වේවා. දිව්‍ය සුවපත් වේවා. මේ මෑණිවරු දෙපළ ප්‍රධාන දරුවන් ඔබ හැම දිනාගේමත් ඒ වගේම මේ පින්කම සඳහා ශාසනික අනුග්‍රහය සලසා දෙමින් කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන අපේ ගෝණදෙනියේ සීවලි හාමුදුරන් වහන්සේ ඇතුළු ඔබ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. ග්‍රහ දෝෂයමක් වේ නම් ඒ හැම දුරු වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත්තිය නිදුක් නිරෝගී චිරජීවනයේ හැම දිනාටම සැලසේවා. දෙවියෝ ඔබට ආශිර්වාද කරත්වා රැක දෙත්වා. දෙවියෝ මේ පින් ලබා නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට සාදු කියලා පින් දෙමු. රැස් කරගත් පින් මියගිය සැමටත් සියලු දෙවියන්ටත් ඔබ අප හැම දිනාටම සසර උපනුපන් හැම ආත්ම භාවයකම මනුෂ්‍ය ආත්ම භාව ලබලා සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඇසුරට ලැබිලා සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබිලා ජීවිත අර්ථවත් කරගෙන මේ සසර අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්නට මේ සිද්ධ කරගත් සියලුම පින් ඔබ අප හැම දිනාටම ඒකාන්තයෙන්ම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි එහෙමනම් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.